ඊළඟට ක්‍රියාකාරකම 1 ක්‍රියාකාරකම 1 කියලා ලියලා ඊළඟ පළවෙනි ප්‍රශ්නේ පහත දී ඇති सरल रेखा 3 පහත දී ඇති සරල රේඛා 3 ප්‍රස්ථාරගත කිරීම සඳහා පහත දී ඇති සරල රේඛා 3 පහත දී ඇති සරල රේඛා 3 ප්‍රස්ථාරගත කිරීම සඳහා අගය වගු සකසා ඒවා එකම සටහනක ඇඳ දක්වන්න හරි දෙකමඩ වැඩ පටන් ගන්නවාත් එක්කම ප්‍රස්ථාර 3යි xy තනියම හදන්න අගය වගු 3 අගයන් ආදේශ කරලා වගු 3 තනියෙන් හදන්න ඉක්මනට වගු 3 තනියෙන් හදලා එකම සටහනේ මේක අදින්න වැදගත් දෙයක් කියා දෙන්න හදන්න ඒකයි වැඩි වැඩ කරන්න ඉස්සෙල්ලාම මෙන්න එක්ස්ට්‍රා ගයන් ආදේශ කරලා y හොයා ගන්න. ඍණ 2 දැම්මොත් දෙවරක් 2 ඍණ 4යි. ඍණ 1 දැම්මොත් ඍණ 2යි. බිංදුව දැම්මොත් බිංදුවයි. එක් වරක් 2 2යි. 2 දැම්මොත් දෙවරක් 2 4යි. ඒක කොපිරේකෝ. ඊළඟ එකත් පැන්සලෙන් ආදේශ කර කර බලන්න ටක් ගාලා. ලියලා හදුවත් කමක් නැහැ. දෙවරක් x වෙනකොට ඍණ 2 දාන්න. ඍණ 2. මේ දෙන්න ගුණ වුණාම ඍණ 4යි. ආයි ඍණ 2ක් එකතු වුණා මෙතන ඍණ 6. මෙතන එන්නේ ඍණ 6. ඊළඟ එකත් බලන්න. x ඍණ 1 දාන්න මෙතන ඍණ 1 දාන්න. දෙවරක් ඍණ 1 ඍණ 2යි මෙතන ඍණ 2යි ඔක්කොම ඍණ 4යි. ඍණ 4යි. ඉතිරි අගයනොත් පුරවන්න පුතේ හදලා ගන්න ආදේශ කරලා හදලා ගන්න ඉක්මනට. මට කියන්න. බෝඩ් එක පේන්නේ නැහැ.
ඔයාලා මයික් ඔන් කරන්න එපා. එතකොට හරි. එතකොට ඊළඟ ඒවත් ආදේශ කරලා ගන්න. මම උත්තරය යන්න මෙතන ඍණ 2 ඒවි. එතන බිංදුව ඒවි. එතන 2 ඒවි. ඊළඟ එකටත් ආදේශ කරලා ගන්න. එකක් ආදේශ කරලා පෙන්නන්න. මේවා කියා දුන්න ගිය සතිය හොඳද? දෙවරක් x වෙනුවට දාන්න ඍණ 2. අගින් ඉන්නව දාන 1. දෙවරක් ඍණ 2 ඍණ 4යි. එකක් එකතු වුණාම උත්තරේ ඍණ 3යි. මෙතන ඍණ 3යි. ඒ විදිහට පුතේ මේ ඔක්කොගම ඉස්සෙන් පුරවන්න. මේ ඔක්කොගම ඉස්සෙන් පුරවන්න. ඊළඟ එක මෙතන ඍණ 1 ආදේශ කරාම x ට ඍණ 1 ඒවා දෙකක් ඍණ 2යි ඍණ 2ට එකක් එකතු කරලා එතන ඍණ 1 බිංදුව දැම්මම ධන 1 එක ආදේශ කරොත් දෙවරක් 1 2යි මේකයි 3යි x ට 2 ආදේශ කරොත් දෙවරක් 2 4යි 1යි 5යි ඔන්න වග තුන පිරෙව්වා පරක් වෙලා ආපු ළමයි අපි මේ කරන්නේ ප්‍රස්ථාර පාඩමේ අන්තිම හරිය. හරි මම හිතනවා ඔයාලා දැන් වග තුන පුරවන් ඇති කියලා. මොකද කට්ටිය සද්දයක් නැහැ. වැඩද වලට? ඔයාලගේ තමයි යන්නේ. හරි ඔන්න හරි. එකම සටහනේ ওই තුනම ලබු කරන්න ඕන. පස්තර කොලයක හරියට ඇඳලා කරන්න
හරි. පස්තර අදින්න තුනම අදින්න ඉක්මනට. මට පෙන්නන්න විදියක් නැහැ දැන් තුනම ඇදපු කෙනෙක්. එකම සටහනේ ওই තුනම අදින්න ඕන ලස්සන්ට. xy නම් කරලා ඔය පස්තර තුනම එකම සටහනේ අදින්න. ඉවරයිද? ෆොටෝ එකක් දාන්නවට. හරි. ඔයාලට එන්නේ පස්තර වෙන මේ විදියට. එතන එක, එතන දෙක නම්. ඔයාලට එන්නේ එකක් මෙහෙම. අනිත් එක මෙහෙම. අනිත් එක මෙහෙම. ඔය වගේ ඉන්නේ. පස්තර තුන ඔය වගේ ඉන්නේ නැති. හරි. පස්තර තුන නම් කරන්න දෙ මෙයා y සමානයි 2x ධන 1. මෙයා y සමානයි 2x කියලා එන්නේ නැති. මෙයා y සමානයි 2x ඉන්න 2 කියලා එන්නේ නැති. හරි. ඔයාලට පේනවද ඔන්න දැන් වැදගත් ලක්ෂණයක් කියා දෙන්න හදන්නේ. 9 වසරේදී කියා දෙන වැදගත් දෙයක්. ඔයාලට පේනවද මේ සරල රේඛා අතර දින සම්බන්ධයක්? සරල රේඛා තුන අතර දින විශේෂ ලක්ෂණයක් පේනවද මොකක් හරි? රේඛා තුන අතර එකිනෙකට සමාන්තරයි. සමාන්තරයි. රේඛා තුනේ විශේෂ ලක්ෂණ ලියන්න දැන් ඔයාලා පස්තරය ඇදලා පස්සේ පළවෙනි ප්‍රශ්නය ලියන්න එක කියලා දාලා ලියන්න ඉහත සරල රේඛා තුනේහි विशेष लक्षण कुमक्त इयत सरल रेखा तुम्हें ही विशेष लक्षण कुमक्त चेमंग अदावे इयत सरल रेखा तुम्हें ही विशेष लक्षण कुमक्त इयत सरल रेखा तुम्हें ही विशेष लक्षण कुमक्त इयत सरल रेखा तुम्हें ही विशेष लक्षण कुमक्त देवनी प्रश्न इयत समीकरण तुम्हें ही इयत समीकरण तुम्हें ही मैं समीकरण तुम्हें इयत समीकरण तुम्हें ही इयत समीकरण तुम्हें ही हඳුනාගත හැකි පොදු ලක්ෂණය කුමක්ද? ඉයත සමීකරණ තුනෙහි
හඳුනාගත හැකි පොදු ලක්ෂණය කුමක්ද? ඉහත සමීකරණ තුනෙහි හඳුනාගත හැකි පොදු ලක්ෂණය කුමක්ද? ප්‍රශ්න අංක 3. ඒ අනුව එළඹිය හැකි නිගමනය කුමක්ද? ඒ අනුව එළඹිය හැකි නිගමනය කුමක්ද? ඒ අනුව එළඹිය හැකි නිගමනය කුමක්ද? හරි. ලියන පළවෙනි එකට උත්තරේ. පළවෙනි එකට උත්තරේ ලියන සරල රේඛා අතර විශේෂ ලක්ෂණය මොකක්ද පුතේ? සරල රේඛා එකිනෙක සමාන්තර වේ. ලියන විශේෂ ලක්ෂණය සරල රේඛා පළවෙනි එකට උත්තරේ. සරල රේඛා එකිනෙක සමාන්තර වේ. එකිනෙක සමාන්තර වේ. ප්‍රශ්න අංක 2ට උත්තරේ ලියන්න. දෙකට උත්තරේ කියලා ඉන්නවට කවුරු හරි? අනුක්‍රමණ සමාන වේ. සමාන වීම. අනුක්‍රමණ සමාන වේ. අනුක්‍රමණ හරි. බලන්න මෙතනත් 2x. මෙතනත් 2x. ඊළඟ මෙතනත් 2x. අනිත් එකෙත් 2x. මෙයාගෙත් 2, මෙයාගෙත් 2, මෙතනත් 2. කියන හැම එකේම 2 2 2 අනුක්‍රමණ සමානයි. හඳුනා ගන්න පුළුවන් පොදු ලක්ෂණය ලියන්න දෙවෙනි එකට උත්තරේ අනුක්‍රමණ සමාන වේ. අනුක්‍රමණ සමාන වේ. දෙවෙනි එකට උත්තරේ අනුක්‍රමණ සමාන වේ. ඒ අනුව ලැබිය හැකි නිගමනය තමයි ඒ අනුව ලැබිය හැකි නිගමනය ලියන්න අනුක්‍රමණ සමාන වේ නම් ඔය පාඩේ වල යන විශේෂ පාඩමකුත් එපා පස්සේ දෙන්නම් කරුණ අනුක්‍රමණ සමාන වේ නම් එම රේඛා සමාන්තර වේ. අනුක්‍රමණ සමාන වේ නම් එම රේඛා සමාන්තර වේ. එම රේඛා සමාන්තර වේ. එතෙන්ට බලයන්න රේඛා සමාන්තර වේ නම් අනිත් පැත්තට බලංගුයි. අනිත් පැත්තට බලංගුයි. එතෙන්ට බලයන්න පුතේ රේඛා සමාන්තර වේ නම් රේඛා සමාන්තර වේ නම් ඒවායේ අනුක්‍රමණ සමාන වේ. ඒවායේ අනුක්‍රමණ සමාන වේ. ඒවායේ අනුක්‍රමණ සමාන වේ. හරි. දැන් මතක තියාගන්න පාඩමේ වැදගත්ම සහ අන්තිමම කොටස තමයි මේ උගන්වන්නේ. පස්තර පාඩේ මම තව චුට්ටකින් පාඩම ඉවරයි කිව්වට පස්සේ දැම්ම නෙමෙයි. පාඩම ඉවරයි කිව්වට පස්සේ 10 11 ළමුන්ට මේ ලස්සන යන්න පුළුවන්. දැම්ම නෙමෙයි. පාඩම ඉවරනාට පස්සේ. සහ 9 වසරේ අලුතෙන් ආපු අයට ඒතර පිටත් දෙන්න පුළුවන්. මොකද ටියුට් එකේ ගෙදර වැඩ කතා කරද්දී එයාලා ඉන්න ඕනේ නැහැ. මොකද එයාලා ගාව ටියුට් නැහැනේ. ඒ නිසා දැම්ම නෙමෙයි. පාඩම ඉවරනාට පස්සේ. මෙන්න මතක තියාගන්න උදේ අනුක්‍රමණ සමානයි නම් රේඛා සමාන්තරයි. රේඛා සමාන්තර නම් අනුක්‍රමණ සමානයි. අනුක්‍රමණ සමානයි. මතක තියාගන්න. හරිද? ලියන පාඩම යනකින් කොටු කරගන්න බලාගෙන.
කොටු කරගන්න බලාගෙන ලියන්න පාඩ පෑන එකේ. ශිත දෙකක හෝ කිහිපයක පාඩ පෑනෙන් ලියන්න. ශිත දෙකක හෝ කිහිපයක What is the පාඩ පෑනෙන් ලියන්න කොටුවක් දාන්න බලාගෙන විශේෂ කරුණක්. ශිත දෙකක හෝ කිහිපයක අනුක්‍රමණ සමාන වේ නම් ශිත දෙකක හෝ කිහිපයක අනුක්‍රමණ සමාන වේ නම් ශිත දෙකක හෝ කිහිපයක අනුක්‍රමණ සමාන වේ නම් අනුක්‍රමණ සමාන වේ නම් එම සරල රේඛීය පස්තාර එම සරල රේඛීය පස්තාර එම සරල රේඛීය පස්තාර එකිනෙක සමාන්තර වේ. එම සරල රේඛීය පස්තාර එකිනෙක සමාන්තර වේ. එම සරල රේඛීය පස්තාර එකිනෙක සමාන්තර වේ. එකිනෙක සමාන්තර වේ. රූලක් කරලා පාඩ පෑනෙන් ලියන්න. රූලක් කරලා පාඩ පෑනෙන් ලියන්න. රූලක් කරලා ලියන්න පාඩ පෑනෙන්ම. සමාන්තර සරල රේඛීය පස්තාර සමාන්තර සරල රේඛීය පස්තාර සමාන්තර සරල රේඛීය පස්තාර දෙකක හෝ කිහිපයක අය කියන්නම් සමාන්තර සරල රේඛීය පස්තාර දෙකක හෝ කිහිපයක අනුක්‍රමණ සමාන වේ. අනුක්‍රමණ සමාන වේ. මතක තියාගන්න. සමාන්තර සරල රේඛීය පස්තාර දෙකක හෝ කිහිපයක අනුක්‍රමණ සමාන වේ. කොටු කරගන්න. ඔය වාක්‍ය දෙක ඉතාම වැදගත්. ඉතාම වැදගත්. Sewak මොකද? Wakid වාක්‍ය දෙක ආයි කියන්න ඕනේ. Wakid dekam kotu karagam ඔය දෙකම කොටු කරගන්න. සෞභාග්‍ය කොතනින්ද ලියාගන්න බැරුනේ? දෙවෙනි එක ආයි කියන්නම්. සමාන්තර සරල රේඛීය පස්තාර සමාන්තර සරල රේඛීය පස්තාර දෙකක හෝ කිහිපයක අනුක්‍රමණ සමාන වේ. මතක තියාගන්න පස්තාර දෙකක් සමාන්තරයි කිව්වොත් ඒවයි අනුක්‍රමණ සමානයි. අනුක්‍රමණ සමානයි. පළවෙනි ප්‍රශ්නේ ගැටලුව වල යෙදෙන විදිය. පළවෙනි එක y සමානයි 3x ඍණ 2 මාත් එක ලියන්නද පළවෙනි ප්‍රශ්නය. y සමානයි 3x ඍණ 2 සරල රේඛාවට සමාන්තර වූද අන්තඛණ්ඩය ධන 2
අන්තක්ඛණ්ඩය ධන දෙක වූද අන්තක්ඛණ්ඩය ධන දෙක වූද සරල රේඛාවේ සමීකරණය සොයන්න. y සමානයි 3x ඍණ 2 සරල රේඛාවට සමාන්තර වූද කියපු දේ තේරුණා නම් ටක් ගාලා ලියන්න පුළුවන් ඇත්තටම. සරල රේඛාවට සමාන්තර වූද y සමානයි 3x ඍණ 2 කියන රේඛාවට සමාන්තරයි. y සමානයි 3x ඍණ 2 කියන රේඛාවට සමාන්තරයි. අන්තක්ඛණ්ඩය 2යි කියන සරල රේඛාවේ සමීකරණ එක්කෙනෙක් හරි. අහගෙන පොතේ. පළවෙනි ගාන නිසා කියා දෙන්නම්. තර්ක කරලා ගමු. මෙයාට සමාන්තරයි කියපු නිසා මේ රේඛාවට සමාන්තරයි කියපු නිසා අපි ලියන්න යන කෙනාගේ අනුක්‍රමණය මොකක්ද දෙන්න ඕන? මේකට සමාන වෙන්න එපයි. මෙයාට සමාන්තරයි කියන නිසා උදේ රේඛා දෙකක් සමාන්තරයි කිව්වම අනුක්‍රමණ සමානයි. මේකට සමාන්තරයි කියන නිසා අනුක්‍රමණය එන්න ඕන කීයද? අනුක්‍රමණය එන්න ඕන කීයද? අපි ලියන්න යන කෙනාගේ අනුක්‍රමණය කීයද එන්න ඕන? 3x 3 අනුක්‍රමණයද 3 මෙයාගේ අනුක්‍රමණයමයි එන්න ඕන. ඇයි සමාන්තරයි කියනවනේ? සමාන්තරයි කියන නිසා මෙතන අනුක්‍රමණයමයි 3ම තමයි. කියන්නේ 3xම තමයි ඇත්තටම. එහෙනම් අපි ලියන්න යන කෙනාගේ y සමානයි 3x කියලා දැනට දන්නවා. ධන c තමයි අපි ඉලක්කම දන්නේ. y සමානයි 3xම තමයි. මේකට සමාන්තර නිසා 3xම තමයි. අන්තක්ඛණ්ඩය දීලා තියෙනවා. අග ඉලක්කම දීලා තියෙනවා. අන්තක්ඛණ්ඩය මෙතන ධන දෙකලු. එහෙනම් 3x ධන 2යි. රේඛා සමාන්තර නිසා n සමානයි 3 වේ. ඔන්න උත්තරේ ලියා ගන්න පුතේ. නැවත කියා දෙන්නම්. රේඛා දෙක සමාන්තරයි කියපු නිසා මෙයාට සමාන්තරයි කියපු නිසා අපි ලියන්න යන කෙනක් y සමානයි 3x තමයි. මෙතන 3 නම් මෙතනත් 3. y සමානයි 3x අපේ ඉලක්කම අන්තක්ඛණ්ඩය දීලා තියෙනවා 2යි කියලා. ධන 2යි. ඔන්න සමීකරණය ලියුවා. හදාගන්න. හේතුත් එක්ක හදාගන්න පුතේ. නිකම් උත්තරේ ලියන්න නැතුව හේතුත් එක්ක හදාගන්න. මතක තියාගන්න. රේඛා දෙකක් සමාන්තරයි කිව්වොත් එයාලගේ අනුක්‍රමණ සමානයි. m කියන්නේ අනුක්‍රමණය නේද? ඔව්. m කියන්නේ අනුක්‍රමණය. හරි. දෙවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 2. උදේ මේක ආයි කියලා ඕනද? ආයි කියලා ඕනනම් අහන්න. පළවෙනි රේඛාවට සමාන්තර නිසා y සමානයි 3xම තමයි. සමාන්තර නිසා මෙතන 3x නම් මේකෙත් 3xම තමයි. අග ඉලක්කම අන්තක්ඛණ්ඩය දීලා 2. එහෙනම් 2 ආදේශ කරන්න අගට. අගට 2 ධන 2. ප්‍රශ්නාංක 2. y සමානයි ඍණ 2x ධන 1. රේඛාවට සමාන්තර වූද
ලියන්න ඉක්මනට. වැඩේ ෆිට කරා නම් ටක් ටක් ගාලා උත්තර දාන්න හැකියි. මෙයාට සමාන්තර නම් පුතේ අනුක්‍රමණ සමානයි. අගට සෙට් වෙන ඉලක්කමක් දීලා තිනවා. අන්තක්කණ්ඩ කියන්නේ අගට එන ඉලක්කම. හරි ගානයි කියන්නම්. ඔය ගාන බෝඩ් එකේ තියෙනවා y සමානයි ඍණ 2x ධන 1 සරල රේඛාවට සමාන්තර වූද අන්තක්ඛණ්ඩය ධන 5 වූද හරි දැන් ගොඩක් අය උත්තර හරි ගොඩක් අය උත්තර හරි ආයි වතාවක් කියා දෙන්නම් එතකොට හොඳට පැහැදිලි වෙයි මෙන්න සමාන්තරයි කියන නිසා මේ ස්කෑල්ලම තමයි එන්නේ y සමානයි ඍණ 2x සමාන්තරයි කියන නිසා මෙයාම තමයි අගට එන්නේ අන්තක්ඛණ්ඩය දීලා අගට ධන 5යි අන්න උත්තරේ y සමානයි ඍණ 2x ධන 5යි සමාන්තර නිසා මෙතන ඍණ 2x අගට ධන 5 ඒ හොඳට මතක තියාගන්න සමාන්තරයි නම් මේ අනුක්‍රමණ ඍණ දෙකම තමයි මෙතෙන්ට එන්නේ. සමාන්තරයි නම් අනුක්‍රමණ සමානයි. දෙවෙනි ප්‍රශ්නය. තුන්වෙනි එක. ඔන්න මම ටිකක් වෙනස් කරනවා. අමාරු කරන්න හදන්නේ. සර් කොට පිටි වලින් උඩ කමන්නේ නැහැ. අවුන්නේ. කොට පිටි වලින් උඩ කමන්නවද? ඒත් අවුන්නේ. සර් කොට පිටි වලින් උඩ කමන්නේ නැද්ද? කොට පිටි වලින් උඩ කමන්නේ නැහැ දැන් පාඩම ඉවර වෙන්න යන්නේ. ඊළඟ ගාන මෙන්න මේක. සාමික අහලා දිනවා මෙහෙම ප්‍රශ්නයක්. හැම ගානකටම අන්තක්ඛණ්ඩය දෙනවද? හොඳ ප්‍රශ්නයක්. ඔන්න බලන්න මේක. y සමානයි 3x ධන 1 සරල රේඛාවට සමාන්තර වූද බිංදු සමාන්තර වූද 1.5 ලක්ෂය හරහා යන්නා වූද 1.5 ලක්ෂය හරහා යන්නා වූද
සරල රේඛාවේ සමීකරණය. අන්න පුතේ වෙනස් විදිහේ ගාණක්. වෙනස් විදිහේ ගාණක් කියන්නේ හැම ගාණකටම අන්තක්ඛණ්ඩය දෙන්නේ නැහැ. හැම ගාණකටම අන්තක්ඛණ්ඩය දෙන්නේ නැහැ. එහෙම නොදෙන අවස්ථාවක් තියෙනවා. ඔය දීලා තියෙන ගාණ බලන්න. y සමානයි 3x ධන 1 සරල රේඛාවට සමාන්තර වූද 1 ලක්ෂය හරහා යන්නා වූද සරල රේඛාවේ සමීකරණය. මෙන්න අහගෙන ඉන්නකො. රේඛාවක සමීකරණයක් ලියන්න නම් අපිට අවශ්‍ය m කියන කෙනයි c කියන කෙනයි. රේඛාවක සමීකරණයක් ලියන්න නම් උදේ අපිට ඕන අනුක්‍රමණයයි අන්තක්ඛණ්ඩයයි. m ගන්න බැරිද මේකේ? අපි ලියන්න ඕන කෙනාගේ m අනුක්‍රමණය දන්නේ නැද්ද? m කීයද? 3යි තුන විතර වෙනවා. ඒක හයියෙන් කියන්න ඕන 3යි. හා 3යි. එහෙනම් අපි ලියන්න යන කෙනාගේ y සම අනුක්‍රමණය 3යි. ඒ කියන්නේ 3යි x. ඒ ටික හරි. තන c අන්තක්ඛණ්ඩය තාම දන්නේ ඒක දීලා නැහැ. කලින් ගණන් දෙකේ නම් c දුන්නා. එහෙනම් උදේ අපි දැනට c කියලා ලියමු. අන්තක්ඛණ්ඩය දන්නේ නැහැ. හරිද? c කියලා ලියුවා. c කියලා. ඊට පස්සේ මේ දීලා තියෙන ලක්ෂය මේ තියෙන්නේ x මේ තියෙන්නේ y ආදේශ කරන්න තනියෙන් හදන්න. මේ ගානට ලියාගෙන අර ඛණ්ඩාංකය 1.5යි මේකේ ආදේශ කරන්න. y ට 5 x ට 1 ධන c 3 වරක් 1 3 ධන c 3 මෙහෙ ගේන්න 5න් 3ක් අඩු වුණාම c සමානයි 2යි. ආයි කියන්නම් සමාන්තර නිසා මෙතන 3x කියලා ආවා. ඔතන මතක තියාගන්න රේඛා දෙකක් සමාන්තරයි කිව්වොත් මෙතන 3x නම් මෙතනත් 3x සමාන්තර නම් ඒ දෙන්න සමානයි. මතක තියාගන්න. සමාන්තර නම් මෙතන 3x නම් මෙතනත් 3x. ධන c දන්නේ නැහැ. ඛණ්ඩාංගය ආදේශ කරමු. හැම වෙලාවෙම මුලින් ඉන්නේ x පස්සෙන් ඉන්නේ y. x ට 1 y ට 5 5 සමානයි 3 වරක් 1 3 ධන c 3 වරක් 1 3යි 3 එහා පැත්තට යද්දි ඍණ 3ක් වෙනවා 5න් 3ක් අඩු වුණාම 2යි අන්න c ට 2 කියලා ආවා උත්තරේ ලියා කියන්නේ නම් y සමානයි 3x c ට ආවනේ උත්තරේ 2යි කියලා ධන 2යි c වෙනකොට 2 හදා ගන්න තනියෙන් හදා ගන්න ඔක්කොම ටික
හරි. ඊළඟ ගාන තනියෙන් හදන්න ඔය වගේ එකක්. හරි. තනියෙන් හදන්න. දැන් මේ යන්නේ පාඩමේ අන්තිම හරියයි. y සමානයි ඍණ 5x ධන 1 සරල රේඛාවට සමාන්තර වූද ඍණ 2 3 ලක්ෂ්‍ය හරහා යන්නා වූද සරල රේඛාවේ සමීකරණය. හදලා ගන්න කියා දෙපු විදිහට වුණා. මේක 4 වෙනි ගාන. ඔව් මේ 4 සමාන්තරයි කියලා තියෙනවා. ඔතනින් පස්සේ අපි පේපර් එකේ තියෙන සම්පූර්ණ ප්‍රශ්නයකට යමු. ඉක්මනට හදන්න. ඇතිද වෙලාව? තව එකක් දෙන්න. අන්තිම ගාන පස්වෙනි එක. බෝඩ් එකේ තියෙනවා ලියා ගන්න.
හදන්න පස්වෙනි එකක් දීලා තින්නේ माइक ऑन करන්න එපා හරි කතා කරමු එනවා හරි කොහොමද අතරයි පහයි ගණන් දෙකම හරියද ඇදුවද හතරවෙනි ගාන උදේ මෙයාට සමාන්තරයි නම් y සමානයි ඍණ 5x ම තමයි සමාන්තරයි නම් ඍණ 5x ම තමයි ලක්ෂයක් නේ දීලා තින්නේ ධන c කියලා දාන්න ධන c අපි දන්නේ අගය අගය දන්නේ ධන c කියලා දැම්මා අර ලක්ෂ්‍ය ආදේශ කරමු x ට මේ ඍණ 5 ගුණ කිරීම x තමයි මොරෙන් ඉන්නේ ඍණ 2 ධන c y තමයි පස්සෙන් ඉන්නේ 3 සමානයි 5 සරක් 2 10යි ඍණයි ධන 10යි ධන 3 c 10 ගේන්න මේ පැත්තට එතකොට ඍණ 10 සමානයි c ට 3 ඍණ 10 කීය දෙන්නේ 3න් 10ක් අඩු වුණාම ඇහුන්නේ හතයි 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 නෙමෙයි හතයි ඉන හතයි ඉන හතයි ඉන හතයි ඉන හතයි එන හතයි හරි මයික් ඔෆ් කරන්න ඉන එන හතයි ඍණ 7යි වැඩි ඍණ එකකින් අඩු කරලා වැඩි එකෙන් අඩු එක 10න් 3ක් 7යි වැඩි එකේ ලකුණ ඍණ 7යි c ට එනවා ඍණ 7 එහෙනම් y සමානයි ඍණ 5x ඍණ 7යි ඔන්න උත්තරේ y සමානයි ඍණ 5x ඍණ 7යි හරි බෝඩ් එක මෙන්න විදිහෙන් මයික් ඔෆ් කරාම හොඳට මතක තියාගන්න මුලින් ඉන්නේ x අගය ඍණ 2 පස්සරක් 2 10යි ඍණයි ධන 10යි 10 එහා පැත්තට යද්දී ඍණ 10ක් වෙලා 3න් 10ක් අඩු වුණාම c දෙන්නේ ඍණ 7යි c දෙන්නේ ඍණ 7යි එහෙනම් මෙන්න y සමානයි ඍණ 5x c වෙනුවට ලියුව ඍණ 7 අන්තිම ගාන සමාන්තර ඉන්න උදේ y සමානයි 5x ධන c c හොයාගමු මෙන්න මෙතනින් බිංදුව ඍණ 3 කිව්වහම ඔයා කෙටියෙන් මතක තියාගන්න බිංදුවත් එක්ක දීලා තිනවා නම් මේ දින්නේ අන්තක්ඛණ්ඩය සැකයිද මාව ආදේශ කරලා බලමු බිංදුවත් එක්ක දීලා තිනවා නම් මං කියනවා මේ දින්නේ අන්තක්ඛණ්ඩය කියලා ඔන්න බලන් ඉන්න මේ ඉන්නේ x
මේ ඉන්නේ y. y වෙනුවට ඍණ 3 සමානයි 5 වරක් x වෙනුවට බිඳුව ධන c. 5 වරක් බිඳුව ධන c. c වෙනුවට එනවා ඍණ 3යි. අන්න c වෙනුවට ආව ඍණ 3. c වෙනුවට ආව ආදේශ කරාව ඍණ 3. සමාන්තරයි කියපු නිසා පුතේ මෙතන 5x නම් 5x ම තමයි. මේ ලක්ෂය මේකේ ආදේශ කරා x යි y යි c ටාව ඍණ 3. එහෙනම් උත්තරේ y සමානයි 5x ඍණ 3යි. y සමානයි 5x ඍණ 3යි. කෙටියෙන් මතක තියාගන්න බිඳුවත් එක්ක දෙනවා නම් මේ තමයි අන්තක්ඛණ්ඩය. ඍණ 3. ඒ අවශ්‍ය දේවල් ඕනනම් පැන්සලෙන් ලියා ගන්න. බිඳුවත් එක්ක දීලා තියෙනවා නම් ඒ y යගේ අන්තක්ඛණ්ඩය. හරි. අන්තිම ප්‍රශ්නේ. පාඩමේ අන්තිමම ප්‍රශ්නේ. ඔතනින් පාඩම ඉවරයි. අන්තිම ප්‍රශ්න ලියන්න. ඒ කියන්නේ මේවට සම්බන්ධ නැහැ. උගන්නපු දේවල් වලින් පේපර් වලට එන විදිහේ ප්‍රශ්නයක්. පේපරේට එන විදිහේ ප්‍රශ්නයක්. පේපරේට එන විදිහේ ප්‍රශ්නයක් එක. y සමානයි 2x ඍණ 3. ශ්‍රිතය පස්කාරගත කිරීමට ඇඳී අසම්පූර්ණ අගය වගුවක් පහත දැක්වේ. විභාගෙට එන්නේ ඔය විදියට. අසම්පූර්ණ අගය වගුවක් පහත දැක්වේ. සම්පූර්ණ වගුවම ඔයාලට හදන්නේ නැහැ. පොඩක් ඉන්නද මකනවා මම. හරි. පළවෙනි කොටස. පුතේ ඔන්න ඔය ටික ලියා ගන්න ඉඩ තියලා පළවෙනි ප්‍රශ්නේ ලියන්න. පළවෙනි ප්‍රශ්නේ. අගය ලබාගත් අයුරු දක්වමින් පළවෙනි ප්‍රශ්නේ අගය ලබාගත් අයුරු දක්වමින් වගුවේ ස්ථාන පුරවන්න. ආයි කියන්න. මේ ප්‍රශ්නේ ලියාගත්තද ඔතෙන්ට වෙනකන්? ඔතෙන්ට වෙනකන් ලිව්වට පස්සේ
පුතේ ඔයාලා කොතෙන් වෙනකන් ලිව්වද කියලා මට ඇහුන්නේ නැහැ. ලියපු ටික කියන අන්තිමට y සමානයි 2x ඍණ 3 ශිතය පස්තරගත කිරීමට දී සම්පූර්ණ අගය වගුවක් පහත දැක්වේ. පළවෙනි ප්‍රශ්නේ අගය ලබාගත් අයුරු දක්වමින් වගුවේ ස්තැන් පුරවන්න. දෙක පස්තාරේ අඳින්න. දෙවෙනි ප්‍රශ්නේ පස්තාරේ අඳින්න. දෙවෙනි ප්‍රශ්නේ පස්තාරේ අඳින්න. පස්තාරේ අඳින්න. පස්තාරේ අඳින්න. තුන්වෙනි ප්‍රශ්නේ අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය සොයන්න. අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය සොයන්න. තුන්වෙනි එක අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය සොයන්න. හතරවෙනි එක ඉහත ඔබ ඇති ප්‍රස්ථාරයට හතරවෙනි එක ලියන්න. ඉහත ඔබ ඇඳි රේඛාවට කියලා ලියන්න. ඉහත ඔබ ඇඳි රේඛාවට සමාන්තර. ඉහත ඔබ ඇඳි රේඛාවට සමාන්තර. ඔබ ඇඳි රේඛාවට සමාන්තර. ඉහත ඔබ ඇඳි රේඛාවට සමාන්තර. බිංදුව 4 කොට එකේ තියෙනවා. බිංදුව 4 ලක්ෂය හරහා යන සරල රේඛාවේ සමීකරණය ලියන්න. ඉහත ඔබ ඇඳි රේඛාවට සමාන්තර බිංදුව 4 ලක්ෂය හරහා යන සමාන්තර රේඛාව අඳින්න. ඉහත ඔබ ඇඳි රේඛාවට සමාන්තර බිංදුව 4 ලක්ෂය හරහා යන රේඛාවේ සමීකරණය ලියන්න. සමීකරණය මට ඕන. සමීකරණය ලියන්න. හරි ඔය ටික කරමු. අනේ සර් ආයි කියන්නකෝ. කොතෙන්ද ගන්න ලියාගන්න පුළුවන් වුණාද උදේ වඩ? බිංදුව 4 ලක්ෂය හරහා යන සරල රේඛාවේ සමීකරණය ලියන්න.
හරි. හදන්න උත්තර ටික ලියන්න ඔය ටිකට. මෙතන එක තැනක අගයක් වැරදිලානේ. මෙතෙන් දෙන්න ඍණ 1යි. ඍණ 2යි ඍණ 5යි. ඍණ 5යි ඉන්නේ. අනිත් ටික පුරවලා අඳින්න. හොඳයි. ඉක්මන් කරන්න. අගය ලබාගත් අයුරු දක්වමින් මගුවේ ස්ථන් පුරවලා ප්‍රස්ථාරය ඇඳලා අනුක්‍රමණ අන්තක්කණ්ඩත් ලියලා ඔය ඇඳපු ප්‍රස්ථාරයට සමාන්තරව යන ඔය කියන ලක්ෂ්‍ය හරහා යන රේඛාවේ සමීකරණය ලියන්න. ඉක්මන් කරන්න. පළවෙනි ප්‍රශ්නේ කියන්නේ අගය ලබාගත් අයුරු දක්වමින් මගුවේ ස්ථන් පුරවන්න. මගුවේ ස්ථන් පුරවා දෙන්නේ මෙන්න පළවෙනි එක y සමානයි x නෝඩ බිඳුව දාන්න. ආදේශ කරලා තියෙන්න ඕන ලබාගත් අයුරු දක්වමින්. ඒ කියන්නේ සුළු කරපු විදිය චතුරේ නිදා ගන්න එපා. නිදිමතයි කියලා තියෙනවා. දැන් නිදිමත හැදෙන්නේ ඔය වැඩිපුර කාලා. ඒ කියන්නේ ලොකු තනිවත් පිනනක් ඔයාට වඩා ලොකු එකක් ගන්න එපා. පන්ති පටන් ගන්න කලින් අම්මෝ අද හොඳට ගන්න ඕන කියලා ඉන්න ගියාම නිදිමත හැදෙනවා. හරි? එහෙම ගන්න එපා. එතකොට ඉන්න පුළුවන්. දෙවරක් බිඳුව බිඳුව ඍණ 3. බිඳුවේ ඍණ 3ක් කරනවා ඍණ 3යි. අන්න මෙතෙන්ද ඍණ 3යි. මෙතෙන්ද ඍණ 3යි. ඊළඟ එකට y සමානයි 2x ඍණ 3. x නෝඩ එක ආදේශ කරන්න. දෙවරක් එක 2 ඍණ 3 2 ඍණ 3 ඍණ 1යි. වැඩි එකෙන් අඩු එක 3 2 1යි. වැඩි එකේ ලකුණ ඍණ 1යි. ඊළඟට දෙවරක් x වෙනුවට 4 ඍණ 3. දෙවරක් 4 8යි 8න් 3ක් අඩු වුණාම 5යි. වගුවේ ස්ථන දෙන්නේ 5. වගුවේ ස්ථන දෙන්නේ 5. ඔන්න පුතේ අපි පළවෙනි ප්‍රශ්නේ කරලා ඉවරයි. පළවෙනි ප්‍රශ්නේ කරලා ඉවරයි. අගය ලබාගත් අයුරු දක්වමින් වගුවේ ස්ථන පිළිවුවා. ඊළඟ මේක සමානව කොට දෙකෙන් දෙක ගිහිල්ලා පස්තරය දෙන මෙතන ඍණ 3 හරහා සර් පොඩි පෙන්නේ. out what that ඔයා පස්තරය හරියට ඇන්දොත් මෙතන ඍණ 3 හරහා යන මේ අතර පස්තරයක් ඒවි. ඔය වගේ පස්තරයක් ඒවි. පස්තරයට ලකුණු 3යි. අගයන් 3ට ලකුණු 3යි. ලකුණු 6ක්. පස්තරයට ලකුණු 3යි. වගුවේ ස්ථන් වලට ලකුණු 3යි. ලකුණු 6ක්. තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? තුන්වෙනි කියන්නේ මොකද්ද? අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය සොයන්න. අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය සොයන්න. තුන්වෙනි එකේ කියන්නේ අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය සොයන්න. අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය. අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය කියන්නේ සමීකරණය දිහා බලලා කරන්නේ අනුක්‍රමණය 2යි අන්තක්ඛණ්ඩය කීයද? 3යි. ඍණ 3යි. 3යි. ඍණ 3යි. 3යි. එකකට එක ලකුණ ගානේ ලකුණු 2යි.
අනුක්‍රමණය කියන්නේ උදේ x ළඟ ඉලක්කම අන්තක්ඛණ්ඩය කියන්නේ මේ ඍණ 3යි. හතරවෙනි කොටස මොකද්ද කියන්නේ? අන්තිම කොටසේ කිව්වේ සමීකරණ. සමීකරණය. මෙයාට සමාන්තරයි නම් y සමානයි 2xම තමයි. මෙයාට සමාන්තරයි නම් y සමානයි 2xම තමයි. y සමානයි 2xම තමයි. ඔයාට දුන්නේ 0.4 ලක්ෂය. 0.4 ලක්ෂය. ඉන්න තුන විතරක් පස්තරෙන්ද ඇයි දානවා. පස්තරේ ඉන්න තුන විතරක් ඇතුලේ මට කම්මැලි. ඔයා මේ ඔක්කොම ටික ලකුණු කරලා දින්න. මම ඉන්න තුන විතරක් ඇතුලේ මට කම්මැලි. හරි මේ ලක්ෂ්‍ය ලකුණු කරලා පස්තරේ අදින්න ඍණ 3 හරහා යන පස්තරයක් තියෙනවා. හරිනේ? හරි නේද? හරිද කියලා බලා ගන්න තමයි එක ඉලක්කමක් කිව්වේ. මේ අතර ඍණ 3 හරහා යන පස්තරයක් කියවේ. xy නම් කරලා තියෙනවා නම් එහෙම අපිට කියන්නේ මේකට සමාන්තරයි නම් y සමානයි 2xම තමයි. y සමානයි 2xම තමයි. ඔයාට මතකද මම කිව්වා බිඳුවත් එක්ක තියෙනවා නම් නැත්නම් ආදේශ කරලා බලන්න. බිඳුවත් එක්ක තියෙනවා නම් මේ තියෙන අන්තක්ඛණ්ඩය. බිඳුවත් එක්ක දීලා නම් මේ තියෙන අන්තක්ඛණ්ඩය. බිඳුවත් එක්ක දීලා තියෙනවා නම් අන්තක්ඛණ්ඩය 4යි. ඒ කියන්නේ c සමානයි 4යි. උත්තරේ y සමානයි 2x ධන 4. ඔයාට මාව සැකයි නම් ආදේශ කරලා බලන්න මේකට. ආදේශ කරලා ගන්න 8c 4 වේ. මේ උත්තරය අරන් දිනනවා නම් ලකුණු 2යි. ඔන්න පුතේ ඔයාට 10න් 10 වැඩි. ඔක්කොම හරිනම් ලකුණු 10ක් ඇති ප්‍රශ්නෙට. සර් තව එකක් කරන්නකෝ. ඇති නේද ගණන්? අපි මේ ටියුට් එක කතා කරමුද? පස්තර පාඩමේ ටියුට් එක කතා කරමු. ඇති වෙයි නේද? ඊතර වැඩ ටික. ඔන්න උදේ 10 11 ඉලක්ක වලට යන්න පුළුවන්. හරි. අපිත් යනවා කියලා දිනවා 9 වසරේ කට්ටිය යන්නේ නැහැ කොහෙවත් නැහැ. 9 වසරේ ටියුට් නැති කට්ටිය අලුතෙන් ආපු ළමයි නමුත් ලේමුණක් කවන්න යාළුවගේ ටියුට් නැහැ. අපි කතා කරන්නේ ටියුට් එක. ඔයාලට ජුනි මාසේ දීපු ටියුට් එකේ පස්තර කොටස
පස්තර පාඩමට අදාළ ගෙදර වැඩ අග පැත්තේ ඉනම් උඩට එක. ගන්න අන්තිම ප්‍රශ්නේ. දැන් අහන්න. ඇයි අග ඉනම් මුලට එන්නේ? මං ආස නිසා. උදේ ගන්න අන්තිමම ප්‍රශ්නේ. අනේ ගන්න එක. මට කොරෝනා දිනවා. අපි හැමෝටම තියෙනවා. ඒකනේ මං හන්දෑවට තෙම දාන්නේ. මොකද මොකද? ඒකනේ අපි හොටු පෙරන්නේ රැට. මට අරම බල හරි. ටියුට් ගන්න කොහෙන්ද කියලා තියෙනවා. හරි. පස්තර ටියුට් එකේ අන්තිම පැත්ත 16 වෙනි ප්‍රශ්නේ. 16 වෙනි ප්‍රශ්නේ කතා කරන්නේ මුදු ප්‍රශ්නයක්. පහත දැක්වෙන පස්තර වල ඔය අලුත් යාළුවෝ ඉන්නවනම් යාළුවෙක්ගේ ටියුට් එකේ ෆොටෝ එකක් ගෙන්න ගත්තට කමක් නැහැ. ප්‍රශ්නේ. මට දැන් එවන්න බෑ මට කරදරයි. ඊට පස්සේ ගෲප් ක්ලාස් එකේ අය ගෲප් ක්ලාස් වල අයට 4 වෙනිදා සිට ඒ පන්ති පැවැත්වෙන නිවෙස් වලින් ගන්න පුළුවන්. ගෲප් ක්ලාස් වල අයට පන්ති කරන ගෙවල් වල කියන්නේ ඒ ඔයාලගේ පන්තියේ තියෙන ගෙදරින් ගන්න පුළුවන්. උණගස් වෙලා අයට උණගස් වලින් පුළුවන්. අය කන ගෲප් ක්ලාස් එක කට්ටියට නදිල්ලෙන් ගන්න පුළුවන්. අනේ ඒ විදිහට දෙන්න. 4 වෙනිදෙන් පස්සේ දැන් කිරිපේ දෙකක් තියත් අහනවා සර් අපිටත් බැරිද ගෙදරට ගෙන්න ගන්න බෑ. දැන් ප්‍රශ්නාංක 16 පහත දැක්වෙන ප්‍රස්තාරවල දල සටහන් උපයෝගී කරගෙන අදාළ ශිතවල සමීකරණ ලියන්න මේවා කියලා දුන්නා. අර උදේ වරුවක කරපු පන්තියේ සඳුලද කොහේ මතක නැහැ. අනුක්‍රමණය දීලා තියෙනවා. y සමානයි 3x පළවෙනි එක. බිංදුව ආරාණේ ගේන් තින්නේ. මෙහෙම ගේන් තියෙන්නේ බිංදුව ආරාම. y සමානයි 3x. දෙවැනි එක y සමානයි ඍණ 4x. මහා කෝණයක්. y සමානයි ඍණ 4x. තුන්වෙනි එක උදේ තුන්වෙනි එක මෙහෙම තියෙන්නේ. මෙතන 2 m ට 1 හැබැයි m ට ඍණාගයක් එන්නෝනේ වැරදිලා නෙමෙයි. ඔයාට හිතලා ලියන්න තියෙන්නේ මේ පැත්තට. එහෙනම් y සමානයි ඍණ x ධන 2. අනිවාර්යයෙන්ම ඍණ විය යුතුයි. කැමති නම් එකක් තියන්න ඍණ 1. අනිවාර්යයෙන්ම ඍණ තියෙන්න ඕන. එතකොට මේ අතටනේ මේ අතට නම් ඍණ x ධන 2 මෙතන 2නේ ධන 2. හතරවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම තියෙනවා. මෙතන 3 කියලා තියෙනවා. අනුක්‍රමණයට දෙන්නේ ඍණ භාගයේ මෙතන ඍණ ලකුණ කපන්න වැරදිලා. y සමානයි භාගයයි x ධන 3 ඍණ භාගය නෙමෙයි. මේ අතර තියෙද්දි ඍණ එන්න බෑ. එතනේ වැරදිලා. ඍණ එන්න බෑ ඍණ ලකුණ කපන්න. මේ පැත්තට තියෙද්දි ඍණ එන්න බෑ මෙතන ඍණ දාගන්න. මේ පැත්තට තියෙද්දි මෙතන ධන භාගය භාගයයි x ධන 3යි. පස්වෙනි එක මුලට ධන 3 ගන්න බැරි නේ. මුලට ලිව්වත් කවන්නේ සාමාන්‍යයෙන් අගට තමයි එන්නේ. y සමානයි mx ධන 3 කුදේ අගට ලියන්නේ. ඊළඟ එක y සමානයි ඍණ 3n 1යි
x ඍණ 5 ඍණ 3න් එකයි x ඍණ 5 හයවෙනි එක දැන් මේවා කරපු නැති ළමයි ගොඩක් එන්නේ අය අන්තිම ප්‍රශ්නේ හයවෙනි එක y සමානයි 4x ඍණ 12 මේ අතර තියෙන්නේ y සමානයි 4x ඍණ 12 y සමානයි 4x ඍණ 12 ප්‍රශ්න තියෙනවා නම් අහන්න උදේ 16 ඉවරයි 16 ඉවරයි 17 ඉඳලා තියෙන්නේ 16 ඉවරයි කියන්නේ ටියුට් එකේ 14 වෙනි සොල් 15 උඩටනේ යන්නේ 15 15 15 प्रश्न මම හිතන ප්‍රශ්නයක් නෑ කියලා ඉගෙන අහන්න නැත්තේ 15 පහත දැක්වෙන ප්‍රකාශ සත්‍ය නම් ඒවා ඉදිරියේ හරිද අසත්‍ය නම් කපිරද ගන්නද පළවෙනි එක y සමානයි mx ධන c ආකාරයේ පස්තාරයක c සමානයි බිඳුව විට මූල ලක්ෂ්‍ය ආරයයි හරි උදේ මූල ලක්ෂ්‍ය කියන්නේ මෙන්න මෙතෙන්ට පැත්තකින් ලියා ගන්නවට මතක නැත්නම් මූල ලක්ෂ්‍ය සමානයි බිඳුව මම ඒක කිව්වේ නැද්ද කොහෙද පැත්තකින් ලියා ගන්න මූල ලක්ෂ්‍ය කියන්නේ බිඳුව මෙතන අනුක්‍රමණය නෙමෙයි c කියන්නේ අන්තක්ඛණ්ඩනේ c ට අගයක් නැත්නම් අන්තක්ඛණ්ඩයක් නැත්නම් එයා යන්නේ බිඳුව හරහා මූල ලක්ෂ්‍ය හරහා යන්නේ ඒක හරි මූල ලක්ෂ්‍ය කියන්නේ බිඳුවේ මූල ලක්ෂ්‍ය කියන්නේ ඊළඟට ඉනුක අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට යමු y සමානයි mx ධන c ආකාරයේ ශිතයක me අගය මගින් රේඛාවේ දිශාව තීරණය වේ mhi අගය මගින් රේඛාවේ දිශාව තීරණය හරිද වැරදිද අනුක්‍රමණය මත රේඛාවේ පැත්ත තීරණය වෙනවද නැද්ද? ඔව්ද නැද්ද? ඊළඟට අනුක්‍රමණය දන්න නම් එක පැත්තක් අනුක්‍රමණය ඍණ නම් එහෙම කියා දුන්නද නැද්ද? දෙපාරක් කරන්නේම නැහැ. කියලා දුන්නා. ඔව්. අනුක්‍රමණය m මගින් රේඛාවේ දිශාව තීරණය වේ. හරි. m මගින් රේඛාවේ පැත්ත තීරණය වෙනවා. උදේ මේ පැත්තටද මේ පැත්තටද කියන එක තීරණය වෙනවා. ධන නම් මේ පැත්තට ඍණ නම් මෙහෙම. සඳ පැහැදෙන ඇයිද ඔෆ් කරනවද? කොටේ කිව්වේ.
නෑ සර් කිව්වොත් මයික් ඔන් කරලා අමතක වෙලා අම්මේ මට තේ කොක්ක දන් එන්නේ කියලා. ඔයාලටත් ඇහෙනවනේ. සර්ට ලැජ්ජ හිතෙනවනේ. කොක්කියවි දන්නේ ඊට පස්සේ කොහොමද තියන කරලා මම කරනවා ඔයා. මම සර්ගෙන් අහනවා දැන් සර් ඔයා තේ බොන්නේ නැද්ද? ආයෙත් නැද්ද? M421 ඔෆ් කරගන්න මයික් එක. තුන්වෙනි එක. y සමානයි m1x ධන c1 හා y සමානයි m2c ධන m2x ධන c2 රේඛාවල m1 සමානයි m2 අනුක්‍රමණ දෙක සමාන වුණොත් කියන්නේ අනුක්‍රමණ m1 m2 සමාන වුණොත් m1 m2 සමාන වුණොත් රේඛා දෙක එකිනෙක සමාන්තර වේලු අනුක්‍රමණ සමාන වුණොත් රේඛා සමාන්තර වේලු හරිද වැරදිද උත්තර දෙන්න අනුක්‍රමණ දෙක සමාන වුණොත් රේඛා දෙක සමාන්තර වේලු හරිද වැරදිද උත්තර ලස්සනට පාඩ පෑනකින් කියලා කොටු කරේ අනුක්‍රමණ සමානයි නම් මොකද්ද වෙන්නේ මට ඇහෙන්නේ නැහැ කියන්නේ ඉක්මනට अनुक्रमण समानයි නම් රේඛා සමාන්තරයිලු හරි 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 හතරවෙනි එක y සමාන mx ධන c ශ්‍රිතයේ පස්තාරය m විශාලයි බිඳුව කියලා දිනවා මෙහෙම m විශාලයි බිඳුව කියන්නේ පුතේ අනුක්‍රමණේ බිඳුවට වඩා වැඩි ධනයි බිඳුවට වඩා වැඩි ධනයි अनुक्रमणे ධනයි c කතන්දරේ වැඩක් නැහැ විට x අක්ෂයේ ධන දිශාව සමග අතුලන්නේ ප්ලස් හරි अनुक्रमणය ධන නම් m විශාලයි බිඳුව කියලා තියෙන්නේ अनुक्रमණය ධන නම් මේ බිඳුවට වැඩි නම් ධන නම් अनुक्रमණය ධන නම් x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සාධන කෝණය මහා කෝණය යන පටලලා දිනවා ඔයාලට උදේ ඔයාලට මතකද කිව්වා x අක්ෂයේ ධන දිශාව සමග හදන්නේ දක්ෂිනාවර්තක හොඳේ දැන් වාමාවර්තවල මම දුන්නේ නෝට් එක මතක් කරන්න ඉක්මනට මතක් කරන්න x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව තමයි දුන්නේ මෙහෙම x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව මහා කෝණ සාධායු මෙහෙමද වාමාවර්ත කියන්නේ ඔරලෝසුවේ කටු කරගෙන පැත්තට විරුද්ධ පැත්ත කටු කරගෙන උදේ දක්ෂිනාවර්තව කටු කරගෙන දක්ෂිනාවර්ත මේක කියන්නේ වාමාවර්ත වෙන අපි මැනපු පැත්ත තමයි अनुक्रमणය ධන නම් अनुक्रमणे බිඳුවට වඩා වැඩි කියන්නේ ධන अनुक्रमणे ධන නම් මෙතන මහා කෝණයක්ලු හරිද වැරදිද अनुक्रमणे ධන නම් මෙතන මහා කෝණයක්ලු හරිද වැරදිද වැරදි ඔන්නේ වැරදි
අනුක්‍රමණය කරන්නේ මෙතන ඉන්නවන සුළු කෝණයක් මහා කෝණයක් කියලා කිව්වොත් වැරදි. වැරදි උත්තරේ. ප්‍රශ්නාංක 14 රේඛාවල සමීකරණ අහන්නේ. ඉස්සෙල්ලා අපි ලියාගමු AB ගේ. උදේ රේඛාවල සමීකරණ ලියන්න නම් අනුක්‍රමණ අංකක් ගන්න දැනගෙන ඉන්න ඕන. එහෙනම් ඔයාලා ලක්ෂ්‍ය දෙකක් මාක් කරගන්න. කැමති තැනක ලක්ෂ්‍ය දෙකක්. AB ගේ කැමති තැනක ඩොට් දෙකක් තියාගන්න. මේ වගේ තරක් මම ඩොට් තියනවා මෙතන 1 කැමති තැනක් ඩොට් තියාගන්න 1 අනිත් තැන මම ඩොට් එක තියනවා උදේ මෙතන 3 මෙතන ඩොට් එකක් තියාගන්න 3 හරිනේ වෙනවද 3 දින දිරිසෙන් නැහැ 3 ඔන්න ලක්ෂ්‍ය දෙකක ගණ්ඩාංක ලියාගත්තා 3 දැන් කණ්ඩාංක දන්නවනම් අනුක්‍රමණය හොයන්න පුළුවන් m හොයන්න පුළුවන් m කියන්නේ y වෙනස බෙදීම x වෙනස y වෙනස කියන්නේ පුතේ y අඩු කරන්නේ 3න් 1 අඩු කරන්න y වෙනස x වෙනස කියන්නේ 3න් 1 අඩු කරන්න 3න් 1 2යි 3න් 1 2යි දෙක දෙකෙන් බෙදුනාම 1යි එහෙනම් සමීකරණය නම y සමානයි 1x ඒ බිඳුව හරහා යන්නේ මේ බිඳුව හරහා යන්නේ අනුක්‍රමණය හොයාගත්තට පස්සේ ඔයාලට ab ගේ සමීකරණය ලියත හැකි y සමානයි 1x ab ගේ සමීකරණය ලියත හැකි y සමානයි 1x ඊළඟට rs ලියන්නත් පුළුවන් බලන්න උදේ rs මෙයාට සමාන්තරයි rs මෙයාට සමාන්තරයි මෙතන හරහා යන්නේ rs කියන කෙනා මේක සමාන්තරයි නම් y සමානයි 1x මෙතන 1x නම් මෙතනත් 1x හැබැයි පුතේ rs යනවා 3 හරහා y අක්ෂ කැපෙනව නේද 3 හරහා 3 දී කැපෙනව නම් අකට එනවා ඒ 3 ධන 3 ඔන්න rs එක ගත්තේ කොහොමද කියලා අහලා තිනවා එක ගත්තේ මේ එක කියන්නේ අනුක්‍රමණයනේ මෙතන කැමති ලක්ෂ දෙකක් තෝරගන්න කැමති තැනක ඕනම තැනකින් ගන්න ඕන ඍණ පැත්තෙන් හරි කැමති තැනකින් කණ්ඩාංක දෙකක් තෝරගෙන y වෙනස බෙදීම x වෙනස y වෙනස බෙදීම x වෙනස එකයි. ඒ කියන්නේ y සමාන 1x. බිඳුව හරහානේ ගියේ 1x. මෙයාට සමාන්තර නිසා මේකට rs සමාන්තර නිසා මෙතනත් එන්නේ y සමානයි 1x. උදේ මෙතන 3 දී කැපෙනවා. 3 දී කැපෙන නිසා 1x ධන 3. 1x ධන 3. ඊළඟට අනිත් එක. අනිත් රේඛාව. අනිත් රේඛාවෙත් ලක්ෂ දෙකක සමීකරණ ඛණ්ඩාංක ලියා ගන්න පුතේ. කැමති ලක්ෂ දෙක. මම මෙතන ගන්නම්. මේ මෙතන දැන් අරගෙනනේ තියෙන්නේ. 1 තව තැනක් ගන්නම් මේ පැත්ත ගන්නම් මම මේ වගේ තැනක්. ගන්නවා. මෙතන ඛණ්ඩාංක ගෙනවා 4 ඍණ sorry. x පැත්තේ මුලින් යන ඍණ 2 4. මේ පැත්තෙන් ඍණ 2 මේ පැත්තෙන් 4. ඍණ 2 4.
කැමති තැනකින් ඛණ්ඩාංක දෙකක් ගත්තා හරිනේ x පැත්ත ඍණ 2 4 මෙතන ඍණ 2 4 එකක් ධන පැත්තනේ එකක් ඍණ පැත්තනේ ගත්තත් හරිද ඔක එහෙම ගත්තත් හරි කොහෙන් හරි පුතේ ඛණ්ඩාංක දෙකක් මෙතන ඛණ්ඩාංකය ගත්තම ඍණ 2 4 මෙතන ගත්ත 1 1 ඛණ්ඩාංක දෙකක් හරිනේ එහෙනම් අනුක්‍රමණය බලමු p q හදන්නේ m සමානයි y වෙනස බෙදීම x වෙනස y වෙනස කියන්නේ y අඩු කරන්නේ 4න් 1 අඩු කරන්න x වෙනස කියන්නේ ඍණ 2න් එකක් අඩු කරන්න 4න් 1ක් 3යි ඍණ 2න් ඍණ 1ක් ඍණ 3යි ඍණ මේ 3 බෙදීම 3 1යි ඍණ 1යි අන්න අනුක්‍රමණේ ඍණ 1 එනවා කීයද ඉවරනේ තව විනාඩි 4ක් යද්දි ඉවර කරනවා විනාඩි 5ක් යද්දි මේ දෙන්නගේ අනුක්‍රමණය ගත්ත පුතේ අනුක්‍රමණේ ඍණ 1 ආවා එහෙනම් y සමානයි ඍණ 1යි x x අක්ෂය කැපෙනව නේද දෙකේදි වේ දෙකේදි කැපෙනවා මෙතන දෙකේදි කැපෙනවා නම් මෙතෙන්ට එනවා ධන 2 අනුත්තරේ අනුක්‍රමණය හොයාගත්තා y සමානයි ඍණ 1යි x ඍණ 1යි x මේ දෙකේදි කැපෙන නිසා මෙතන අගට ධන දෙකක් එනවා හදා ගන්න ඕන සමීකරණ තුන පද සමීකරණ තුන හරි 14 වෙනි ප්‍රශ්නේ හරි 14 වෙනි ප්‍රශ්නෙත් තරයි वेनी प्रश्न तारे नहीं नाम इतनी टिकट ඔතන ඉඳන් ඉතිරි ටික ඒ කියන්නේ ඉදිරි වැඩ ටික කතා කරන්න දෙන්නේ හෙට සම්පූර්ණ දවසම ඒ ඉඳලා හෙට පස්තාර පාඩමේ මුල ඉඳලා පස්තාර ටියුට් එකේ මුල ඉඳලා හෙට කතා කරනවා මුල ඉඳලා අනුක්‍රමණ අන්තක්කණ්ඩ ගන්න ඒවා දල සටහන් අඳින ඒවා ඒ ඔක්කොම කතා කරනවා හෙට ඉතින් මේ ටියුට් එක ඉවර කරන්න. උදේ එතකොට ඔතනින් ඔයාලගේ පස්තාර පාඩම ඉවර වෙනවා. එහෙනම් අද මෙතනින් නවත්තන්නම්. හිට පන්ති තියෙනවා සුපුරුදු පරිදි. අයබෝවන් සර්ණයි. අයබෝවන් යාළුවන්ට ටියුට් එක අයබෝවන් සර් අනත